අපේ මාතෘකාව SLFRS 16 කල්බදු සඳහා සරල ප්‍රවේශයක්. මීට කලින් මාතෘකාව වෙලා තිබේ LKS සම්බන්ධයෙන් කල්බදු මූල්‍ය සහ මෙහෙයුම් කල්බදු කියලා තමයි තිබ්බේ. නමුත් ස්ටෑන්ඩඩ් එක වෙනස් වුණා. ස්ටෑන්ඩඩ් එකේදී භාවිත අයිතිය සහිත වත්කමක් සම්බන්ධයෙන් තමයි දැන් අලුතින් ස්ටෑන්ඩඩ් එක භාවිතා වෙන්නේ. 2019 ඉඳන් මේ ස්ටෑන්ඩඩ් එක වෙනස් වුණා. එතකොට 2019 පස්සේ එන පේපර්ස් වලට මේ approach එක use කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතර ටෙස්ට් කරන්න examiner SLFRS 16 කියන එක previous past papers කරනවා නම් ඕගොල්ලෝ පොඩ්ඩක් careful වෙන්න ඕනේ. 2017 18 15 වගේ තියෙන කල්බදු ඒක පරණ ස්ටෑන්ඩඩ් එකට යන්නේ. ඒ හින්දා ඒක පොඩ්ඩක් බලලා 2019 ඉඳන් එන papers වල 19 20 තියෙන papers වලට අදාළ වෙන්නේ SLFRS 16 කියන එක තමයි. හරි? බලමු මොකද්ද මේකේ අන්තර්ගතය කියලා. කල්බදු කදී මූල්‍ය සමාගමක් තියෙනවා සෙන්ට්‍රල් ෆයිනෑන්ස් කියලා අපි නමු. ඒකට අපි කියනවා කල්බදු දීමනාකරු. ස්ටෑන්ඩඩ් එකේදී කියන්නේ කල්බදු දීමනාකරු එහෙම නැත්නම් විකුණුම්කරු. ඒතර තව පුද්ගලයෙක් ඉන්නවා මිස්ටර් බී. එයාට තමයි මේ වාහනයක් ගන්න අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙන්නේ. එයාට අපි කියනවා කල්බදු ගැනුම්කරු කියලා. පැහැදිලිද? ඒතර පාර්ශවයන් දෙකක් ඉන්නවා. එකක් ඇවිල්ලා කල්බදු දීමනාකරු, ඒ කියන්නේ ලීසින් කම්පැනිය. අනික් පාර්ශවය තමයි කල්බදු ගැනුම්කරු. එයා තමයි ෆැසිලිටි එක පාවිච්චි කරන්නේ. ඒතර මේ දෙපාර්ශවය අතර කිවිසුමක් තියෙනවා. වත්කම භාවිතා කිරීමේ අයිතිය, වත්කම පාවිච්චි කිරීමේ අයිතිය පැවරෙනවා කල්බදු ගැනුම්කරුට. ඒ සඳහා ඔහු යම් කිසි ආකාරයක මූල්‍යම ගෙවීමක් කරනවා. මේ තියෙන පාර්ශවයන් අතර තියෙන සම්බන්ධතාවය අපි කියනවා කල්බදු කිවිසුමක් කියලා. මේ සඳහා යම් කිසි කාලයක් කල්බදු කාලය කියලා කියනවා. ඒකට කියනවා කල්බදු වාරය කියලා. මේක තමයි කල්බද්දක් කියලා කියන්නේ. ඉංග්‍රීසි මාධ්‍යයෙන් කියනවා නම් there is a lessor and lessee here. So lessee is the person who is using the vehicle or any asset, and lessor is the one who provides such a facility. So in return, lessee is paying some amount of money or series of payments to the lessor in return. Clear? එතකොට විභාගයේදී කල්බදු ගැනුම්කරුගේ පොත්වල තමයි ගිණුම් තියන්නේ. බොහෝ විට එන්නේ නැහැ කල්බදු විකුණුම්කරු සම්බන්ධයෙන්. විභාගයේදී අපිට ගණන් එන්නේ හැම විටම කල්බදු ගැනුම්කරුගේ පොත්වල ගිණුම් සටහන් කිරීම සඳහා කොහොමද ඔහු මේ ෆැසිලිටි එක රෙකෝඩ් කරන්නේ, කොහොමද ඒ ඇසෙට් එක රෙකෝඩ් කරන්නේ, ඒ සඳහා පොලී ගෙවීමක්, ඒ සඳහා ෂෙයා වෙන් කිරීමක් වගේ දේවල් එනවා. එනෝ එකඟ වූ කාල පරිච්ඡේදයක් සඳහා වත්කම් පාවිච්චි කිරීමේ අයිතිය යම් ගෙවීම් හෝ ගෙවීම් මාලාවක් මත කල්බදු දීමනාකරු එහෙම නැත්නම් විකුණුම්කරු විසින් කල්බදු ගැනුම්කරු වෙත දෙනු ලබන දේවිල්ලක් එහෙම නැත්නම් කිවිසුමක් අපි කියනවා කල්බදු කියලා. හරි. දැන් අපි ගනිමු මොකද්ද මේ පාර්ශව දෙක කියන එක. කල්බදු කිවිසුමක් තුළ ඇතුළත් වන වත්කමක භාවිත පාලනය කිරීමේ අයිතිය ලබා ගන්නා පාර්ශව අපි කියනවා කල්බදු ගැනුම්කරු. ඒක කල්බදු ගැනුම්කරු මොනවද කරන්න ඕනේ? අදාළ වර්ෂයන්හිදී ඔහු බැඳීමක් වෙලා තිනවා. ඒ වෙනුවෙන් ඔහු ආර්ථික ගෙවිය යුතුයි. වාරික ගෙවන්න ඕනේ අවුරුදු 5. පැහැදිලිද? ඒක කල්බදු ගැනුම්කරුට හම්බෙනවා වාහනයක් එහෙම නැත්නම් වත්කමක් භාවිතා කිරීමේ අයිතිය ඔහුට හම්බෙනවා. නීතියානුකූලව ඔහුට පැවරෙන්නත් පුළුවන් නොපැවරෙන්නත් පුළුවන්. නමුත් භාවිතා කිරීමේ අයිතිය තමයි ඔහුට පැවරෙන්නේ. So right to use of an asset. So he has right to use of an asset. Lessee has right to use of an asset. And in return he need to pay lease installment. ඒ වෙනුවෙන් ඔහු කල්බදු වාරික ගෙවීමට බැඳිලා තියෙනවා. පැහැදිලිද? අනික් පාර්ශවය බලමු අපි. අනික් පාර්ශවය තමයි කල්බදු දීමනාකරු. කල්බදු දීමනාකරු සමාන. කල්පදු දීමනාකරු එතනදී ඔහුගේ ඒ ආයතනයේ වගකීම වෙන්නේ ඒ පාලනය කිරීමේ අයිතිය මාරු කරන්න. ඒ පාලනය කිරීමේ අයිතිය විතරයි ඔහු මාරු කරන්නේ. ඔහු වත්කමේ නෛතික අයිතිකරු වෙනවා. හරිද? නෛතික අයිතියක් ඔහු වෙනුවෙන් තියෙනවා. ඔහුට තියෙනවා ඒ ලීස් පීරියඩ් එක අවසානයේදී
සමහර විට එය කල්බදු ගැනුම් කරට පවරන්නත් පුළුවන් නොපවරන්නත් පුළුවන්. පැහැදිලිද? හරි. එන්න මේක පොඩ්ඩක් ලියා ගන්න. මේක අහන්න පුළුවන් එක්සෑම් එකේදී මේ කල්බදු ප්‍රමිතිය අදාළ නොවන්නා අවස්ථාවන් මොනවාද කියලා. එකක් තමයි භාවිත අයිතිය සහිත වත්කම කෙටි කාලීන කල්බද්දකට යටත් වෙනවා නම් ඒක මේ ප්‍රමිතියෙන් අදාළ වෙන්නේ නැහැ. මේ ප්‍රමිතියෙන් අදාළ වෙන්නේ නැහැ. ඒතකොට මේක ඒක සඳහා යොදා ගන්න බෑ. අපි කියනවා short term lease. කියන අවුරුද්දකට අඩු කාලයක් සඳහා අපි යම්කිසි ෆැසිලිටි එකක් අපි ගන්නවා නම් ඒක මේ ප්‍රමිතියෙන් කවර් වෙන්නේ නැහැ. තව එකක් තියෙනවා කල්බදු පද්දට පදනම වන වත්කම ඉතා අඩු වගයක් ගන්නා විට low asset value lease කියලා කියනවා. කියන්නේ අපි හිතමුකෝ රුපියල් 1000ක 5000ක වගේ වත්කමක් අපි ගන්නවා නම් ලීසින් ෆැසිලිටි එකකට ඒක ලීසින් ෆැසිලිටි එකක් වුණත් නමුත් මේ කල්පදු ප්‍රමිතිය අදාළ වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒ වගේ දෙයක් සමහර විට තියරි ප්‍රශ්නයකට චෙක් වෙන්න පුළුවන්. එකක් ඇවිල්ලා කෙටි කාලීන කල්බද්දක් වන විට අනික එක තමයි කල්බද්දට පදනම් වන වත්කම් ඉතා අඩු වගයක් ගන්නා විට. හරිද? හරි. හරි දැන් අපි යමු ගිණුම් තැබීම සම්බන්ධයෙන්. ගිණුම් තැබීම එච්චර අමාරු දෙයක් නෙමෙයි. සරලව හිතන්න අපි බැංක් ලෝන් එකක් අරගෙන වත්කමක් ගන්නවා කියලා හිතන්න. ඒතර අපිට වත්කමකුත් වෙනවා ඒ හා සමාන වගකීමකුත් වෙනවා. So you have right to use of an asset. So that's an asset we call and you have a corresponding liability in return. හරිද? වත්කමක් තියෙනවා වගකීමකුත් තියෙනවා. පැහැදිලිද? ඒ වත්කමට අපි කලින් කිව්වා කල්බදු වත්කමක් කියලා. නමුත් අපි දැන් කියන අලුත් ස්ටෑන්ඩඩ් එක අනුව භාවිත අයිතිය සහිත වත්කමක් කියලා. පැහැදිලිද? අපිට කල්බදු වගකීම කල්බදු ණය හිමියන් විදිහට හඳුනා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කල්බදු වගකීමක් විදිහට හඳුනා ගන්නත් පුළුවන්. පැහැදිලිද? එතකොට කල්බදු ගැනුම්කරුගේ පුතේ වත්කම සටහන් වෙන්න ඕනේ. වගකීම සටහන් වෙන්න ඕනේ. මේක දිගු කාලීන වත්කමක්, ජංගම නොවන වත්කමක්. එහෙනම් ඒ සඳහා අපි ෂය ප්‍රතිපාදනය කරන්න ඕනේ. So this is the long term assets. You need to provide depreciation. ඊට පස්සේ අපි වගකීම හඳුනා ගන්නවා. වගකීම හඳුනාගත්තම අපි ඒ සඳහා ගෙවීමක් කරන්න ඕනේ. පොලි අපි සටහන් කරන්න ඕනේ. සහ මුදල් ගෙවීම, වාරික ගෙවීම අපි සටහන් කරන්න ඕනේ. ඊට අමතරව කල්බදු වගකීම කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ජංගම සහ ජංගම නොවන කියලා. හැම ගානකදීම මෙන්න මේවා සම්බන්ධයෙන් කල්පනා කරන්න. 2020 ආපු ගානේදී හුඟක් ළමයි කරලා තියෙන මිස්ටේක් එකක් තමයි ඒගොල්ලෝ අර ප්‍රැක්ටිස් එකක් එක්ක කරන හින්දා කල්බදු සඳහා ෂේ වත්කම් සඳහා ෂේ ගණනය කරලා තිබ්බා. දෙවෙනි කාරණාව කල්බදු සඳහා පොලි ගණනය කරලා තිබ්බා. නමුත් ප්‍රශ්නේ අහලා තියෙන්නේ 2020 පේපර් එකේදී වර්ෂ අවසානයේදී තමයි ඒ කල්බදු ගිවිසුමකට එන්ටර් වෙන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් ෂේ ප්‍රතිපාදනය කරලා තිබ්බොත් ඒක වැරද්දා. ඒ සඳහා පොලි ගණනය කරලා ඒක වීදමක් ලෙස හඳුනාගත්තත් ඒක තනත් වැරද්දා. එතකොට ළමයි කරන්න දේ තමයි මේ සඳහා කාලය යොදවන. එතකොට ලකුණු එන්නේ නැති දෙයක් සඳහා කාලය යෙදවීම පාඩු. හරිද? ඒ හින්දා ඊ타ත්ම වැදගත්. ගානක් කියවද්දී දින වකවානු සම්බන්ධයෙන් පොඩි අවධානයක් යොමු කරන්න. හුඟක් ළමයි 2020 කරලා තියෙන වැරද්දක් තමයි ඒගොල්ලෝ ෂේ ගණනය කරා. ඒගොල්ලෝ වර්ෂයේ පොලිය වියදමක් ලෙස මූල්‍ය වියදමක් ලෙස හඳුනාගෙන තිබ්බා. නමුත් ඒ කිසි දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ඒ ගාන අනුව බලුවොත් කරන්න තියෙන එකම දේ තමයි කල්බදු වගකීම ජංගම හා ජංග නොවන ක්ලාසිෆිකේෂන් එකට දාන එක විතරයි කරන්න තියෙන්නේ. හරිද? ඒ හින්දා හුඟක් ගාන කියවන්න ඒ සඳහා පොඩි වෙලාවක් ගන්න ගාන හරියට කරන්න උත්සාහ කරන්න. හරිද? අපි කිව්වා වත්කම හඳුනා ගන්න ඊට අදාළ වගකීම හඳුනා ගන්න කියලා. හරි. දැන් අපි බලමු මේ වත්කමක් හඳුනා ගැනීමේදී අපි calculate කරන්න ඕනේ පිරිවැය. So we need to calculate the cost of the assets, right of use asset. හරිද? එතකොට මේ වත්කමේ පිරිවැය සමන්විත වෙනවා මූලිකාංග තුනකින්. හොඳට මතක තියාගන්න. එකක් ඇවිල්ලා කල්බදු වගකීම. අපි කියනවා මූලික මිනුම් කරන වටිනාකම. මේ වචන පොඩ්ඩක් අමාරු වගේ හිතනවා නම් සරලව ගන්න කල්බදු වගකීමේ වැලියු එක. කල්බදු වගකීමේ වටිනාකම.
දෙක ඍජු පිරිවැය. ඍජු පිරිවැය කියලා කියන්නේ අපි හිතමුකෝ නීතිඥ ගාස්තු, පැවරීමේ ගාස්තු අන්න මොන හරි වගේ දේවල් අපි කියනවා ඩිරෙක්ට් කොස්ට් එකක් කියලා. තුන්වෙනි එක තමයි අපි ආරම්භයේදී යම් මුදලක් ගෙවනවා නම් අපි කියනවා ඩවුන් පේමන්ට් එකක් කියලා කියනවානේ. ලීසින් ෆැසිලිටි එකක් අපිට කෙලින්ම දෙන්නේ නැහැ. අපි යම් ප්‍රමාණයක මුදල් යෙදවීමක් කරනවා. ඒකට අපි කියනවා මූලික ගෙවීම. ඩවුන් පේමන්ට් එක එහෙම නැත්නම් ඉනිෂියල් ඩිපොසිට් එක. හරිද? ඒතර මොනවද මේ අංග තුන? කල්බදු වගකීමේ වටිනාකම ආරම්භයේදී, දෙක ඍජු පිරිවැය ඩිරෙක්ට් කොස්ට් එක, ඉනිෂියල් ඩිපොසිට් එක මූලික ගෙවීම. ඔය තුන පැහැදිලිද? හරි. ඒක හැමතිස්සෙම මතක තියාගන්න. පිරිවැය සමන්විත වෙනවා මූලිකාංග තුනකින්, සංරචක තුනකින්. කල්බදු වගකීමේ වටිනාකම, ඍජු පිරිවැය සහ මූලික ගෙවීම කියන කරුණු මත. හරි. දැන් අපි ගානට යමු. මම හිතන්නේ මේ ටියුට් එක හම්බෙලා ඇති. සීමාසහිත බානුක සමාගම 2021 කල්බදු ක්‍රමයට යන්ත්‍රයක් අත්පත් කර ගන්නා ලදී. ඊට අදාළ තොරතුරු පහත දැක්වේ. යන්ත්‍රයක් කල්බදු ක්‍රමයට අරගන්නවයි කියලා තියෙනවා. ඩේට් එක ඉතාමත්ම වැදගත් 2021 ඉනිෂියල් ඩිපොසිට් එක 80000 මූලික ගෙවීම 80000යි. වාරික තියෙනවා 50000 ගාන. කල්බදු කාලය අවුරුදු 4යි. ගැනුම්කරු දරා ඇති ඍජු පිරිවැය 20500යි. ඵලදායී ජීව කාලය අවුරුදු 5යි. දැන් මෙතනදී පොඩි තියෙනවා වියතිරයක. මම ඒක ගැන පොඩි අවධානය යොමු කරන්නම්. කල්බදු කාලය අවුරුදු 4යි. ඵලදායී ජීව කාලය අවුරුදු 5යි. හරිද? දැන් අපි ෂෙයා ගණනය කරද්දී පිරිවැය බෙදන්න ඕනේ ඵලදායී ජීව කාලයෙන්ද කල්බදු කාලයෙන්ද කියන එක ප්‍රශ්නයක් වෙනවා. ඒක අපි හරියටම සිලෙක්ට් කරගන්නේ කොහොමද? කල්බදු කාලයේ අවසානයේදී ගැනුම්කරුට වත්කම පැවරනවා නම් අපි යොදාගන්නේ ඵලදායී ජීව කාලය. එහෙම පවරන්නේ නැත්නම් අපි යොදාගන්නේ කල්බදු කාලය. ඒක පිළිබඳ පොඩි නෝට් එකක් ලියාගන්න. කල්බදු කාලයේ අවසානයේදී ඒ භාවිත අයිතිය සහිත වත්කම කල්බදු ගැනුම්කරුට පැවරේ නම් අපි බෙදන්න ඕනේ ඵලදායී ජීව කාලය. එහෙම පැවරෙන්නේ නැත්නම් අපි බෙදන්න ඕනේ කල්බදු කාලය. පැහැදිලිද? මොකද අවුරුදු 4කට පස්සේ වාහනේ දෙනවා නම් අපිට අවුරුදු 5කට ෂෙයා කරන්න බෑ. මොකද වාහනේ අවුරුදු 4කට පස්සේ දෙනවනේ. ඒක ප්‍රැක්ටිකල් නෑ. එතකොට අපි ඒක බෙදන්නේ අවුරුදු 4. අපිට වාහනේ පැවරෙනවා නම් අනිවාර්යයෙන්ම ෂෙයා ගණනය කිරීමේදී අපි ගන්නේ ඵලදායී ජීව කාලය. නෝ වගේ ගණන් සමහර විට ටෙස්ට් වෙලා නැහැ, ටෙස්ට් වෙන්න පුළුවන්. හරි? ඊට ගම්ම්‍ය පොලි අනුපාතයක් තියෙනවා. මම මේ පිළිබඳව පොඩි කෙටි සටහනක් කරන්නම්. මම හිතන්නේ ඕගොල්ලෝ කරලා ඇති සුද්ධ වර්තමාන අගය. ඒ කියන්නේ අපි ආයෝජන තීරණය යටතේ ඕගොල්ලෝ කරලා ඇති සුද්ධ වර්තමාන අගය. ඒතර කොහොමද අපි සුද්ධ වර්තමාන අගය හොයන්නේ? එක් අවුරුදු වල ඉදිරි වර්ෂවලදී ලැබෙන මුදල් ප්‍රවාහ අපි ගණනය මේ මල්ටිප්ලයි කරනවා අදාළ වට්ටම් සාධකයෙන්. හරිද? අදාළ වට්ටම් සාධකයෙන්. මෙහෙම ගණන් ඇවිල්ලා නැහැ, නමුත් එන්න පුළුවන්. මොකද හේතුව එන්න පුළුවන් කියලා කියන්නේ ඕගොල්ලෝ සුද්ධ වර්තමානගේ දන්නවා. ඒක ඔල්රෙඩි ඒක ඉගෙනගෙන තියෙනවා. ඒකින්ද ඒක ටෙස්ට් වෙන්නත් පුළුවන්. ඒතර අපි සුද්ධ වර්තමානගේ ගණනය කරන්නේ මොකද්ද? ඒ අදාළ වර්ෂවල තියෙන මුදල් ප්‍රවාහ ටික වැඩි කරනවා ඒ අදාළ වර්ෂයන්හි වට්ටම් සාධකයෙන්. පැහැදිලිද? ඊට පස්සේ මේගොල්ලෝ කියනවා මේක පොඩ්ඩක් කමෙන්ට් කරගන්න ඕගොල්ලෝගේ ගානේ කල්බදු ගිවිසුම අවසානයේදී අදාළ යන්ත්‍රය කල්බදු හිමිකරුට පැවරිය යුතුය. මෙම යන්ත්‍රයේ සුන්බුන් වටිනාකම 39000යි. 30000යි කියලා තියෙන ටියුට් එකේ ඒක හදාගන්න 39000යි කියලා. හරිද? පහත් දෑ ගණනය කරන්න කල්බදු වටිනා වගකීමේ මූලික වටිනාකම. ඒක තමයි ෆස්ට් ස්ටෙප් එක. හැම ගානකදීම ඒගොල්ලෝ දුන්නේ නැත්නම් ඒක අපි මුලින්ම කැල්කියුලේට් කරන්න ඕනේ. දෙවෙනි එක තමයි භාවිත අයිතිය සහිත වත්කමේ පිරිවැය. පැහැදිලිද? තුන්වෙනි එක ජර්නල් සටහන් කල්බදු ආරම්භයේදී සහ අවසන් වර්ෂය සඳහා මාර්තු 3:31 2022 අවසන් වර්ෂය සඳහා මේක තාම ඇවිල්ලා නැහැ. මේක අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශ
උද්දෘත. හරිද? ඔක තමයි අවශ්‍ය වෙන දේ. අපි හිමින් යමු ගානට. පළවෙනි දේ මොකක්ද? ලියාගන්න. ස්ටෙප් නම්බර් 1 එක. කල්බදු වගකීමේ මූලික මිනුම් කරන ද වටිනාකම. සරලව ගත්තොත් කල්බදු වගකීම. යන කල්බදු වගකීම සමානයි වසර 1 2 3 4 වට්ටම් සාධකයේ ටික ලිව්වා කීය ගානේද ගෙවන්නේ වාරිකය 50000 ගානේ ගෙවනවා. අපි මොකද්ද කරන්න ඕනේ 50000 වැඩි කරනවා අවුරුදු 1ට අදාළ වට්ටම් සාධකයේ උත්තරය 45500යි. අවුරුදු 2ට අදාළ වට්ටම් සාධකය 0.83 උත්තරය 41500යි. 50000 වැඩි කරනවා 0.75 වලින් උත්තරය 37500යි. 50000 වැඩි කරනවා 0.68 අවුරුදු 4 වට්ටම් සාධකය උත්තරය 34000යි. අපි ශුද්ධ වර්තමාන අගය හොයද්දිත් කරන්නේ මේකම තමයි. මුදල් ප්‍රවාහ ටික වැඩි කරනවා අදාළ වට්ටම් සාධකයේ. So in order to calculate the net present value, or we need to calculate the present value of future cash flows. So what you're supposed to do, you take the future cash flows of the corresponding years multiplied by the corresponding discounting factor. And then you add all together. And then you minus the investment. Then you come up with the net present value. හරිද? දැන් මෙතනදී ආයෝජනයක් මොකුත් නැහැ. මෙතනදී සරලව තියෙන්නේ වාරික ගෙවීම. 50000 ගානේ අවුරුදු 4ක් ගෙවනවා. ඒ 50000 ගානේ අවුරුදු 4ක් ගෙවන එකේ ශුද්ධ වර්තමාන අගය වෙන්නේ 1,58,500යි. මේ ටික ලියා ගන්නකො. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මේ ඩවුට් එකක් තියෙනවා නම් කතා කරන්න පුළුවන්. මුලින්ම අපි කරන්න ඕනේ මොකද්ද? කල්බදු වගකීමේ වටිනාකම හොයන්න. හරිද? 50000 වැඩි කරනවා 0.91කින් 50000 වැඩි කරනවා 0.83කින් 50000 වැඩි කරනවා 0.75 50000 වැඩි කරනවා 0.6ට. ඒ එකතු කරලා. ඒත් අපිට එනවා කල්බදු වගකීමේ මූලික වටිනාකම. දැන් කියන්නේ කල්බදු වගකීම. එක්සෑම් එකේ හැම දෙයක්ම ලියන්න ඕනේ නැහැ. එක්සෑම් එකේ කරන්න ඕනේ පුළුවන් අඩුවෙන් ලියලා වැඩියෙන් ලකුණු ගන්න. The first step එක තමයි කල්බදු වගකීම හඳුනා ගන්න. සහ ඒකේ මිනුම් කරන වටිනාකම. මොකද අපි කරන්නේ ඉදිරියට ගෙවන වාරික යදාළ වට්ටම් සාධකයෙන් ගුණ කරලා ඒ ඔක්කොම එකතු කරනවා. ඔක්කොම ටික copy කරගත්තද කොහොමද? So the first step is you need to identify the lease creditors value or lease liability. So how you do it? You take the lease installment of each year and multiply it by the corresponding discounting factor. So when you add up all these values, then you come up with the present value of lease liability. හරිද කට්ටිය කොහොමද? copy කරගත්තද? ළමයි ලියාගෙන ඉවරද කියලා කියන්න සර්ට. ඉවරද ලියාගෙන?
නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න පුළුවන් නේද? ලියා ගන්න පුළුවන් නම් හොඳයි. මොකද ලියන එකේදී මතකයේ තව වර්ධනය වෙනවා. ඒතර මොකද්ද කරන්න පළවෙනි දේ වසර පට්ටම් සාධකය 50,000න් වැඩි කරන්න හැම දෙයක්ම ඊට පස්සේ ඒ ටිකේ ප්‍රසන්ට් වැලියු එක කැල්කියුලේට් කරන්න ඒ ටික එකතු කරන්න. ඒක පැහැදිලිද ළමයි කොහොමද? chat කරාට කමක් නැහැ. ඒ කියන්නේ කතා කරන්න අමාරු නම් chat කරන්න. මේක ඉවර නම් මට ඊළඟට යන්න පුළුවන්. හරි. ඊළඟ ලියන්න step number 2 එක වත්කමේ පිරිවැය හඳුනා ගන්න. දැන් මුලින්ම අපි කරා leasing liability එක. ඒ කියන්නේ කල්බදු වගකීම හඳුනාගත්ත ඒක සඳහා මිනුම්කරණය කරා. දැන් අපි වත්කමේ පිරිවැය හඳුනා ගන්නවා. ඒත් වත්කමේ පිරිවැය අයිතම තුනකින් සමන්විත වෙනවා. කල්බදු වගකීම, මූලික ගෙවීම්, ඍජු පිරිවැය. පැහැදිලිද? එතකොට අපි so we need to identify the cost of the lease asset or cost of right of use asset. So it has three components: lease liability, initial deposit or down payment, and direct cost. මේවා දීලා තියෙනවා අපි ගණනය කිරීමකදී කරේ 1,58,500 මූලික ගෙවීම් සහ ඍජු පිරිවැය දීලා තියෙනවා. ඒ අනුව වත්කමේ පිරිවැය වෙනවා 2,59,000යි. හරි. හරි. දැන් අපි ගිණුම් තබන ආකාරය ලියා ගන්න. මම ලියලා තිනවා කල්බදු ආරම්භයේදී අපි වගකීම හඳුනාගත්තා. ඍජු පිරිවැය හඳුනාගත්තා. මූලික ගෙවීම් හඳුනාගත්තා. ඒතර ඒ තුනේම එකතුව තමයි පිරිවැය. පැහැදිලිද? ඒතර ලියන්න මූලික ගෙවීමේ ඩබල් එන්ට්‍රිය භාවිත අයිතිය සහිත වත්කම් ගිණුම හර වෙනවා. මුදල් පාලන ගිණුම බැර වෙනවා. ඍජු පිරිවැය භාවිත අයිතිය සහිත වත්කම් හර වෙනවා. මුදල් පාලන ගිණුම බැර වෙනවා. වාර්ෂික ගෙවීම් වල වාරිකවල වර්තමාන වටිනාකම භාවිත අයිතිය සහිත වත්කම් හර වෙනවා. කල්බදු ණය හිමි ගිණුම එහෙම නැත්නම් කල්බදු වගකීම් ගිණුම බැර.
So with regard to the initial deposits, you debit right of use asset and credit cash control account. With regard to the direct cost, you debit right of use asset and credit cash control account. And the present value of all lease installments, you debit right of use assets and credit lease creditor or lease liability. ඒක තමයි කල්බදු ආරම්භයේදී අපි ගිණුම් තියෙන විදිය. වත්කම හඳුනා ගන්නවා සහ ණය හිමි වගකීම හඳුනා ගන්නවා. ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. හරි කියන්නේ. ගොම් ප්‍රශ්නයක් නැත් කමක් නෑ අහන්න පුළුවන්. ඒක ප්‍රශ්න අහන්න ඒගොල්ලන්ට තේරෙන්නේ නැත්තම්. හරිද? ඕන ප්‍රශ්නයක් අහන්න ඊට පස්සේ මට උත්තර දෙන්න පුළුවන්. කියන්නේ හැම දෙයක්ම එක්සෑම් එකට යන්න ඕනේ ෆ්‍රී මයින්ඩ් එකකින්. ඒකට ප්‍රශ්න තියාගෙන යන්න බෑ. හැම දෙයක්ම ඔයාම ප්‍රශ්න කරලා ඒ ටික අහන්න. සියලුම ගෙවීම් මුදල් ගිණුම බැර මූලික ගෙවීමක් නම් භාවිත අයිති සවත්කම් ගිණුම හර සුජු පිරිවැයක් නම් භාවිත අයිති සතවත්කම් ගිණුම හර. ඒක ලියාගත්තා නම් මට පොඩ්ඩක් කියන්න. ලියද්දිත් පොඩ්ඩක් හයියෙන් ලියා ගන්න ප්‍රැක්ටිස් කරන්න. මොකද accounts වල වෙන ප්‍රශ්නයක් තමයි කාලය මදි වීම සහ හරියට කාලය කළමනාකරණය කරගන්න බැරි වෙන හුඟක් ළමයින්ට. ඒකින්ද පුළුවන් තරම් writing speed එක පොඩ්ඩක් වැඩි කරන්න accounts වලදී අනෙක් subjects නම් එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් account සම්බන්ධයෙන් ලියන එක ඉක්මනින් ලියන්න බලන්න. So you need to write fast to save time. Okay, I'll explain in English. So what you need to do first is, with regard to the initial deposits, you debit right of use asset 80,000 and credit cash control 80,000. With regard to the direct cost, you debit right of use assets and credit cash control. With regard to the present value of lease payments, you debit right of use asset and credit lease creditor or lease liability. So in leases, you need to identify the right of use asset. So simply you need to identify the lease asset and corresponding lease liability. So in order to recognize the lease assets, you have three components: direct cost, initial deposit, and present value of lease installment payments. So with regard to the lease present value of installment payments, you debit asset account, basically right of use asset, and credit lease liability. With regard to the direct cost, you debit right of use asset and credit cash. Initial deposits, debit right of use asset and credit cash control account. Direct cost, any lawyer's fees, any what do you call any kind of mainly stamp duties, lawyer's fees, any incidental cost that you need to incur with regard to the
agreement between two parties, lessor and lessee. ඇග්‍රීමන්ට් එකක් සයින් කරද්දී එන මුද්‍රා ගාස්තු නීතිඥ ගාස්තු වගේ දේවල් අපි ඍජු පිරිවැය විදියට සලකා බලනු ලබනවා. එනි යම් කිසි ආකාරයක ටැක්ස් එකක් ගෙවන්න වුණොත් ඒකත් අපි ගන්නේ ඍජු පිරිවැයක් විදියට. documentation charges වගේ ඒවත් යන්නේ ඍජු පිරිවැයක් විදියට. මේක ක්ලියා ගත්තද කොහොමද? ඊට පස්සේ අපි කැල්කියුලේට් කරන්න ඕනේ කල්බදු පොලි. දැන් ඔයගොල්ලෝ ණය හිමි පාලක ගිණුම ඉගෙනගෙන නැතිනේ. ණය හිමි පාලක ගිණුමේදී සමහර ලාවට හරියට වෙලාවට ගෙවන්න ඕනේ නැත්නම් ඒගොල්ලෝ charge කරනවා පොලිය. හරිද? ඒතකොට ඒකේ දුස්සටහන වෙන්නේ කොහොමද? අදාළ පොලි ගිණුම හර ණයගැති පාලක ගිණුම බැල. ණය හිමි පාලක ගිණුම බැල. ඒ concept එක තමයි මෙතනටත් දෙන්නේ. මෙතන අලුත් දෙයක් නැහැ. පොලිය අපි කැල්කියුලේට් කරන්න ඕනේ. ඊට පස්සේ ඒක ගිණුම් වල සටහන් කරන්න ඕනේ. හරිද? වාර්ෂික කල්බදු පොලිය කල්බදු ණය හිමි වටිනාකම තියෙනවා. ඒක වැඩි කරනවා 10%න් අදාළ ඉන්ට්‍රස්ට් රේට් එකෙන්. ඊට පස්සේ අපිට එනවා කල්බදු පොලි. පොලියට අදාළ දුස්සටහන වෙන්නේ කල්බදු පොලි වියදම් ගිණුම හර පොලි කියන්නේ වියදම් ගිණුම කල්බදු ණය හිමි ගිණුම බැල. ඒක ලියා ගන්න. So we need to calculate interest for the lease liability. So what you do is you have your initial recognition or initial measurement of your lease liability and multiplied by the interest rate implicit in the lease agreement, and then you calculate the interest. So what's the double entry for interest? Debit lease interest expense and credit lease creditor. Debit lease interest expense and credit lease liability or lease credit. මේ වර්ෂයට අදාළ දුස්සටහන් ටික තමයි අපි මම ලියන්නේ. වර්ෂයට අදාළ වෙන්නේ දුස්සටහන් කල්බදු පොලි ෂෙයා සහ lease installment එක ගෙවන එක. ඔය කරුණු තුන තමයි ඔළුවේ තියාගන්න. So you have three things to remember. One is calculation of interest. Second is the depreciation charges and the amount of payment of your lease installments.
වත්කම පැවරෙනවද නැද්ද කියලා දීලා තිබ්බේ නැත්නම් ආන්සර්ස් දෙකටම උත්තර දෙන්න ඕනේ. හරියට බැලුවොත් depreciation කියන්නේ share calculate කරද්දී ඒ කියන්නේ වත්කම කල්බදු කාලයේ අවසානයේදී පැවරෙනවද නැද්ද කියන එක දීලා තිබ්බේ නැත්නම් ස්ටුඩන්ට්ස්ලට ඕන දෙයක් කරන්න පුළුවන්. මොකද ඒ පිළිබඳ නිශ්ශබ්ද වෙනවා කියලා කියන්නේ ස්ටුඩන්ට්ස්ලට ඕන දෙයක් කරන්න පුළුවන්. මම ඇඩ්වයිස් කරන්නේ ඵලදායී ජීව කාලයට මේවා කරන්න කියලා. එහෙම නැත්නම් assumption එකක් ලියන්න පුළුවන් මේක දීලා නැහැ මම assume කරනවා කියලා safe side. කියන්නේ exam එකේදී safe වෙන්න ඔයාලට ලියන්න පුළුවන් assumption එකක්. මොකද ඒකට කියන assumption එකට උපකල්පනයක් ලියන්න පුළුවන්. මෙය ගිණුම් මේ lease period එක කියන්නේ කල්බදු කාලයේ අවසානයේදී පැවරෙයි උපකල්පනය කරමින් කැල්කියුලේට් කරන්න පුළුවන්. මොකක් හරි ඩවුට් එකක් ආවොත් එක්සෑම් එකේදී හොඳම දේ තමයි උපකල්පනයක් ලියලා ඒ අනුව ගාන කරන්න. Excuse me sir. Sir මම විජිත ටීචර්. අපිට අර ටීචර්ස් ගයිඩ් එකේ කියලා තිනවා දැන් මෙයාලට O level වලදී හඳුන්වලා දීලා තිනවනේ නිකන් මූල්‍ය කල්බද්දයි මෙහෙයුම් කල්බද්දයි කියලා. ඔව්. ඒකට අර වත්කම පැවරෙනවා නම් ඒක මූල්‍ය කල්බදු කියලා කියනවා. එතකොට ටීචර්ස් ගයිඩ් එකේ අපිට කියලා තියෙනවා දැන් A level වලදී ගිණුම් තියන්නේ මූල්‍ය කල්බදු කියලා. ඔව් ඒක මිස් දැන් වෙනස් වුණා ස්ටෑන්ඩඩ් එක. දැන් මේ අලුත් ස්ටෑන්ඩඩ් එකට අනුව හැම වත්කමක්ම මූල්‍ය වත්කම. මූල්‍ය කල්බද්දට යටත්. මෙහෙයුම් කියලා එකක් එන්නේ නැහැ. ඒතකොට දැන් දරුවෝ අයාලා කල්පනේ මත ඉඳලා උත්තර ලියන්න ඕනේ. එහෙමද? ඒ කියන්නේ දැන් අලුත් ස්ටෑන්ඩඩ් එකේ කියන්නේ අලුත් ස්ටෑන්ඩඩ් එකේදී කියන්නේ සියලුම කල්බද්දට එන වත්කම් ටික අපි මූල්‍ය කල්බද්දක් විදිහට වත්කමක් ලෙස හඳුනා ගන්නවා. ඊට අදාළ corresponding liability එකක් කියන්නේ වගකීමක් ලෙස හඳුනා ගන්නවා. ඒ කියන්නේ සියලුම කල්බදු වත්කම් දැන් 99.9ක් ඉන්නේ මූල්‍ය කල්බද. ඒක තමයි අලුත් ස්ටෑන්ඩඩ් එකේ තියෙන ඉම්ප්ලිකේෂන්. ඔව්. previous ස්ටෑන්ඩඩ් එකේදී අපි බෙදුවා මූල්‍ය සහ මෙහෙයුම් කියලා. මෙහෙයුම් කල්බද්දේදී අපි කතා කරන්න අවශ්‍ය නැහැ මම හිතන්නේ මෙහෙයුම් එකේදී